දවසේදී වැඩසටහන අප ආරම්භ කරන්න සූදානම් වෙන්නේ තිරිසන් අපාය පිළිබඳ ඔබට පෙන්වා දෙන්නට. මේ උතුම් ධර්ම කාරණා අපිට කියා දෙන්නට මහමෙවුනාව භාවනා සුපවාසී පින්වත් ස්වාමින් වහන්සේ නමක් මැදිරියට වැඩම කොට වදාලා. ප්‍රථමයෙන් පින්වත් ස්වාමින් වහන්සේව මා নমස්කාර පූර්වක පිළිගන්න ලබනවා. පින්වත් ස්වාමින් වහන්සේ අප මේ නිරය පිළිබඳ බොහෝ දේ කතා කළා. යම් කෙනෙක් නිරයට පත්වන්නේ කොයි ආකාරයෙන්ද? නිරය තුලදී හිතෙම කොයි ආකාරයෙන්ද විපාක ලබන්නේ? නිරය පිළිබඳ බොහෝ දේ කතා කරලා අපි අනතුරුව සූදානම් වෙන්නේ මේ තිරිසන් අපාය පිළිබඳ කතා කරන්නට. පින්වත් ස්වාමීන් වහන්සේ අප කියමනට කියනවා මේ තිරිසන් අපාය කියලා. තිරිසන් ලෝකයට තිරිසන් අපාය කීමේ යම් සාධාරණත්වයක් තියෙනවද? නමෝ බුද්ධාය. ඒකේ සාධාරණත්වයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විස්තර වශයෙන් සඳහන් වෙන දෙයක් තමයි සතර අපාය. මේ සතර අපාය වලින් එකක් තමයි තිරිසන් අපාය කියලා විස්තර කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ කොයි අපායත් ඕනම අපායක් නිරේ වේවා, තිරිසන් ලෝකේ වේවා, പ്രേත ලෝකේ වේවා පණවන්න පුළුවන් හේතුවක් තියෙනවා කිව්වා. ඒකට තියෙන හේතුව තමයි දස අකුසල කම්මපතය කියලා විස්තර කරනවා. කියන්නේ දස අකුසල්. ඒ කියන්නේ දස අකුසල් කියන්නේ සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාමසේවනය, බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම, ඒ වගේම අනුන්ගේ දේට ආශා කිරීම, ද්වේෂසිතින් යුක්ත වීම, මිත්‍යා දෘෂ්ටිය. කියන මෙන්න මේවා තමයි දස අකුසල් හැටියට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. මෙන්න මේ දස අකුසල් නිසා කියනවා නිරය පණවන්නේ. මෙන්න මේ දස අකුසල් නිසා කියනවා තිරිසන් ලෝකේ පණවන්නේ. මෙන්න මේ දස අකුසල් නිසා කියනවා പ്രേත ලෝකේ අපාය පණවන්නේ. මේ ඒ වගේම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා දස කුසල් කියලා දෙයක් තියෙනවා. මේ දස කුසල් නිසා තමයි කියනවා දිව්‍ය ලෝක පණවන්නේ. දස කුසල් නිසා කියනවා මනුස්ස ලෝකේ මේ සුගතිය පණවන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඒ අවබෝධයෙන් දේශනා කරපු ඒ ලෝක ගැන අපි මේ සතියේත් කතා කරා. මේ සතිය අපි කතා කරා නිරයේ තියෙන දුක්, නිරයේදී විඳින දුක ගැන බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරය අපි කතා කරා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තිරිසන් ලෝකය ගැන නොයේක් ආකාරයේ නොයේක් අවස්ථාවලදී දේශනා කරපු සූත්‍ර තියෙනවා. ඒ වගේ තියෙන එක සූත්‍රයක් තමයි බාලපඬිත සූත්‍රය. මේ බාලපඬිත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ බාලයාගේ පඬිතයාගේ, ඒ කියන්නේ නුවණැත්තාගේ තියෙන ස්වභාවයන් ගැන විස්තර කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බාලයා දස අකුසල් වලින් යුක්තයි කියනවා. දස අකුසල් වලින් යුක්ත වෙලා මේ තිරිසන් ලෝකයේ උපදිනවා කියලා තිරිසන් ලෝකයේ තියෙන ස්වභාවයන් විස්තර කරනවා. දැන් තිරිසන් ලෝකය කියලා කියන්නේ අපි දන්නවා බල්ලන්, බලලුන්, ඒ වගේම නොයෙක් සර්පයන්, නොයෙක් සත්ත්වයන් ඉන්නවා, මාළු ඉන්නවා, කුරුල්ලෝ ඉන්නවා, විවිධාකාර සත්ත්ව ඉන්නවා. ඒතර මෙන්න මේ සත්ත්ව ලෝකේ තමයි තිරිසන් අපාය කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරේ. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පින්වත් මහණෙනි මේ තිරිසන් ලෝකයේ තරම් විචිත්‍ර වූ ලෝකයක් තථාගතයන් වහන්සේගේ බුදු නෙතින් වෙනත් ලෝකයක් දකින්න නැහැ කියනවා. තිරිසන් ලෝකේ තරම් විචිත්‍ර. ඒ තරම් විචිත්‍රයි කියනවා. ඒ විචිත්‍රයි කියලා කියන්නේ සමහර සත්තු ඉන්නවා පියාඹල යන. සමහර සත්තු ඉන්නවා පියාඹන්න බෑ. පැන යනවා. සමහර සත්තු ඉන්නවා කකුල් 4යි. සමහර සත්තුන්ට කකුල් නැහැ. පාද උදරෝපී. ඒ කියන්නේ උදරය තමයි කියනවා පාද කරගෙන ඉන්නේ. බඩ ගාගෙන යනවා. සමහර සත්තුන්ට බොහෝ පාද තියෙනවා. සමහර සත්තු ඉන්නේ පොළොව ඇතුලේ. සමහර සත්තු ඉන්නේ මිරිදියේ. සමහර සත්තුන් ඉන්නේ කරදියේ. මේ සමහර සත්තුන්ට හොට තියෙනවා. සමහර සත්තුන්ට හොට නැහැ. සමහර සත්තුන්ට දත් තියෙනවා. සමහර සත්තුන්ට දල තියෙනවා. මේ විවිධාකාර සත්වයන්ගෙන් යුක්ත ලෝකයක්. ඒතකොට මේ විචිත්‍රත්වය, මේ විවිධත්වය හැදිලා තියෙන්නේ සිත නිසා කියනවා. සිත නිසා කියනවා. සිතෙන් හටගත් එකක් කියනවා. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ තිරිසන් ලෝකයටත් වඩා විචිත්‍රයි කියන හිත. තිරිසන් ලෝකයටත් වඩා මේ හිත විචිත්‍රයි කියනවා. ඒ නිසා මේ සිතේ රාග දේශ මොහ ඇති නොවන මට්ටමට පත් කරගන්න කියනවා. රාග දේශ මොහ දුරු කර වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා තිරිසන් ලෝකේ ස්වභාවය. උන්වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ සමහර සත්වයන් ඉන්නවා කියනවා තමන්ගේම දත් වලින් තනකොළ උලාගෙන කාලා ජීවත් වෙනවා. වියලි තනකොළත් ඒ වගේම තෙත තනකොළත් තමන්ගේම දත් වලින් උලා කාලා කියන ජීවත් වෙන සත්තු. දැන් හරක්, එළුව, අශ්වයන් වගේ සත්වයන් තමන්ගේම දත් වලින් උලා කාලා ජීවත් වෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා
තවත් සමහර සත්ත්වයන් ඉන්නවා අසුචි වලින් ජීවත් වෙන. දැන් ඌරන්, කුකුලන් වගේ සත්තු ගත්තාම උන් ජීවත් වෙන්නේ අසුචි කාලා. බුදුරජාණන් වහන්සේගේ බලන්න කොච්චර මොනතරම් අවබෝධයක්ද කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා එක්තරා අවස්ථාවකදී පින්වත් මහණෙනි මේ ඌරු මේ කුකුලන්ට අසුචි ගඳ දැනුණාම සිතුවිල්ලක් ඇති වෙනවා කියනවා. මං එතනම කනවා කියලා සිතුවිල්ලක් ඇති වෙනවා කියනවා. ඒ ගඳ ඔස්සේ දුවගෙන යනවා කියනවා එතනම කන්න. පින්වත් මහණෙනි මෙහෙම කියනවා මේ සත්තු ජීවත් වෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා සමහර සත්ත්වයන් ඉන්නවා කළුවරේ උපදින සත්ත්වයන්. දැන් පොළොවේ ඇතුලේ ඉන්න සත්ත්වයන් කළුවරේම උපදින්නේ. කළුවරේම ඉපදිලා කළුවරේම ජීවත් වෙලා හැදිලා වැඩිලා කළුවරේම මැරිලා යනවා කියනවා. ඒ වගේම සමහර සත්ත්වයන් ඉන්නවා ජලයේ උපදින. ජලයේ ඉපදිලා ජලයේ හැදිලා වැඩිලා ජලයේම මරණයටපත් වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ තිරිසන් ලෝකේ සත්‍යයන් ගැන විස්තර කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මම නොඒක ආකාරයෙන් මේ අපායේ තියෙන දුක ඔබට විස්තර කරලා දුන්නා. නමුත් පින්වත් මහණෙනි මට කවදාවත් මේ අපායේ තියෙන දුක කියලා ඉවර කරන්න බැරි වුණා කියලා. ඊතරම් දුකක් මේ අපායේ විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වත් ස්වාමීන් වහන්සේ අපට මේ නිරය පිළිබඳ බොහෝ කාරණා පෙන්වා දුන්නා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ නිරේදී යම් සතෙක් විඳින දුක අපිට උපමාවකින් පෙන්වා දෙන්න පුළුවන්ද? ඔව් බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කළා. ඒකට දැන් අපි ගොඩාක් විස්තර කතා කරා ගිය සතියේ නිරේ විඳින දුක ගැන. එහෙම දුක ගැන විස්තර කරලා බුදුරජාණන් වහන්සේ වදාලා මේ නිරේ තියෙන දුක මට කියලා ඉවර කරන්න බැරි වුණා කියලා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ නමක් අහනවා භාග්‍යවතුන් වහන්සේ උපමාවකින් මේ දුක විස්තර කරන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂු උපමාවක් කියන්න පුළුවන්. උපමාව තමයි ඔන්න හොරෙක් ඉන්නවා. මේ හොරා රජ්ජුරුවන්ට අහු වෙනවා. රජ්ජුරුවන්ට අහු වුණාට පස්සේ රජ්ජුරුව නියම කරනවා මෙයාට උදේවරුේ හෙල්ල පාරවල් 100ක් අනින්න. එතකොට හෙල්ල පාරවල් 100ක් උදේවරුේ අනිනවා. ඔන්න කාලේ ගෙවිලා යනවා දවල්. දවල් රජ්ජුරුවන්ට මතක් වෙන හොරාව. ඊට පස්සේ රජ්ජුරුව අහනවා අර හොරා ඉන්නවද? දෙවෙනස ඉන්නවා කියනවා. එහෙනම් තවත් හෙල්ල පාරවල් 100ක් අනින්න කියනවා. හෙල්ල පාරවල් 200යි. ඊට පස්සේ ඔන්න රාත්‍රියේදී රජ්ජුරුව අහනවා අර හොරා තාම ඉන්නවද? දෙවෙනස තාම ජීවිතුන් අතර කියනවා. එහෙනම් තවත් 100ක් අනින්න කියනවා. එතකොට මෙයාට එක දවසකට හෙල්ල පාරවල් 300ක් වදිනවා. ඉතින් මේ හොරා අවුරුදු 100ක් ඉන්නවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා හෙල්ල පාරවල් 300 බැගින් අවුරුදු 100ක් පුරාවට යා ජීවත් වෙනකොට එයා විඳින දුක කොච්චරද කියලා. අර ස්වාමීන් වහන්සේ කියනවා අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ හෙල්ල පාරවල් 300ක් ඕන එක හෙල්ල පාරක් වැදුනත් ඒක මහා දුකක් මහා පීඩාවක් කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පුංචි ගල් කැටයක් අතර ගත්තා. අතර අරන් අහනවා පින්වත් භික්ෂුව ඒ හෙල්ල පාරවල් 300 බැගින් අවුරුදු 100ක් ජීවත් වෙන පුද්ගලයා විඳින්නේ මෙන්න මේ වගේ පුංචි දුකක් කියලා. නමුත් යම් කෙනෙක් නිරේ ගිහිල්ලා ඉපදුනොත් එයා විඳින දුක අර පේන හිමාල පර්වතය වගේ කියලා. ප්‍රමාණ කරන්න බෑ කියලා. සංඛ්‍යාවට ගන්න බෑ කියලා. ඒතරම් විශාල දුකක් මේ නිරේ ඉපදිච්ච සත්‍යයන් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ නිරේ දුක විස්තර කරලා දෙනවා අපිට. සුපින්නතුනි පින්වත් ස්වාමීන් වහන්සේ මේ නිරේදී යම් පුද්ගලෙක් කොයි ආකාරයෙන්ද විපාක විඳින්නේ පෙන්වා දුන්නා. පින්වත් ස්වාමීන් වහන්සේ අප දැන් මේ මනුෂ්‍ය ආත්මයක් ලැබලා තියෙනවා. මනුෂ්‍ය ආත්මයක් ලැබූ පුද්ගලෙක් තිරිසන් ආත්මයක් ලබන්නට කුමන වගේ කර්ම බලපාන්න පුළුවන්ද? ඔව් බුදුරජාණන් වහන්සේ වදාලා නියත මිත්‍යා දෘෂ්ටිය. ඒක ප්‍රබල සාධකයක් කිව්වා නිරේ උපදින්නත් තිරිසන් ලෝකේ උපදින්නත්. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාට ගති දෙකයි කියලා තියෙන්නේ. එක්ක නිරේ කිව්වා. එහෙම නැත්නම් තිරිසන් ලෝකේ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා එක වතාවකට නිරේකට ගියොත් එක වතාවකට තිරිසන් ලෝකෙට ගියොත් ආයේ මනුස්ස ලෝකේ කවදා එයිද කියලාත් කියන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. තිරිසන් ලෝකේ උපදින්න නිරේ උපදින්න බලපාන කාරණා අතර ප්‍රබල දෙයක් මිත්‍යා දෘෂ්ටිය. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා එයා මෙලොව විශ්වාස කරන්නේ නැහැ. පරලොව විශ්වාස කරන්නේ නැහැ. අම්මා කියලා කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නැහැ. තාත්තා කියලා කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නැහැ. හොඳ කරොත් හොඳ විපාක ලැබෙනවා නරක කරොත් නරක විපාක ලැබෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම උපපාතික උපතක් තියනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. සේවා කිරීමෙන් අප උපස්ථාන කිරීමෙන් යහපතක් සිද්ධ වෙනවා පිනක් රැස් වෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ.
ඒ වගේම තමන්ගේම නුවණින් මේ ලෝකේ අවබෝධ කරලා දේශනා කරන මුනිවරු ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නැහැ කියනවා. එතකොට මෙන්න මේ මිත්‍යා දෘෂ්ටිය නිසා තමයි කෙනෙක් සත්තු මරන්නේ. සොරකම් කරන්නේ. වැරදි කාමසෙන් හැසිරෙන්නේ. බොරු කියන්නේ, කේලම් කියන්නේ. මේ ත්‍රිවිධ දුෂ්චරිතෙම ඇති වෙන්නේ මේ මිත්‍යා දෘෂ්ටිය නිසා. එතකොට මේක බලපානවා නිරේ උපදින්න. මේක බලපානවා තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ උපදින්න. මෙන්න මේවා තමයි බලපාන හේතු. අප නිරය පිළිබඳ කතා කළා. තිරිසන් ලෝකයේ පිළිබඳත් කතා කළා. පින්වත් ස්වාමීන් වහන්සේ අන්තිමට අපිට මේ പ്രേත ලෝකයක් තිබෙන බවට යම් සාධකයක් යොමු කරා. යම් කෙනෙක් പ്രേත ලෝකයේ උපදින්නට නම් මේ වගේ කර්ම බලපානවා කියලා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. പ്രേත ලෝකය කියලා මොකක්ද අදහස් කරන්නේ? ඔව් බුදුරජාණන් වහන්සේ අදාළේ මේ പ്രേත ලෝකය දැන් අපි ගත්තොත් പ്രേත වස්තු පාළි. ඒකෙදි නොඑක් අවස්ථාවනවලදී මේ මනුස්ස ලෝකේ හිටපු අය මලාට පස්සේ പ്രേත ලෝකයේ ඉපදිලා විඳින දුක ගැන විස්තර කරනවා. විස්තර කරන අවස්ථාවක් තියෙනවා. ඒකට අපිට පේන්නේ പ്രേත ලෝකයේ බොහෝ විට මේ මනුස්ස ලෝකේ මිනිසුන් ඇසුරු කරගෙන මිනිස්සුත් එක්ක සමීපයෙන්ම තිබෙන ලෝකයක්. හැබැයි පේන්නේ නැහැ. නමුත් සමහර අයට පෙනෙන අවස්ථාවක් තිබෙනවා. දැන් එවැනි අවස්ථාවක් සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ගෙදරක් තිබුණා. මේ ගෙදර හිටියා එක ස්වාමියෙක් බිරින්දවරු දෙන්නෙක්. ඒතකොට මේ බිරින්දවරු දෙන්නගෙන් එක බිරින්දක් මැරුණා. මැරුණට පස්සේ ගිහිල්ලා ඉපදුනේ പ്രേත ලෝකේ. പ്രേත ලෝකේ ඉපදුනාට පස්සේ අර අනිත් බිරිඳ ළඟට පේන්න ආවා. පේන්නම ආවා. පේන්න ඇවිල්ලා ආවේ ඊටාම දුක්ඛ ස්වරූපයකින්. එයාට අඳින්න ඇඳුම් තිබ්බේ නැහැ. එයාගේ ශරීරය ලස්සනට තිබුණේ නැහැ. ඒ වගේම එයාගේ ශරීරයෙන් දුගඳ හමනවා. එයාව දැක්කම බය හිතෙනවා. මෙවැනි භයානක ස්වරූපයකින් තමයි ආවේ. ඊට පස්සේ අහනවා ඔබ කවුද? ඔබ හරි විරූපී. ඔබගේ ශරීරයෙන් දුගඳ හමනවා. ඔබ මොන වගේ ලෝකයකින්ද මොන වගේ ලෝකයකද ඔබ ඉන්නේ? ඇයි ඔබ දුක් විඳින්නේ? ඔබ කවුද කියලා ඇහුවා. ඒ වෙලාවේද අර ප්‍රේතිය කියනවා අනේ මම ඔයත් එක්ක හිටපු ඔයා අනිත් බිරිඳ කියනවා. අපි දෙන්නම එකම ස්වාමියාගේ බිරිඳ ඇවරු. අනේ මම මැරිලා මෙන්න මේ പ്രേත ලෝකෙ ඉපදුනේ කියනවා. ඊට පස්සේ අර මනුස්ස ලෝකේ ඉන්න බිරිඳ අහනවා ඔබ මොන වගේ කර්මයක් නිසාද പ്രേත ලෝකෙ ඉපදුනේ? ඒ වෙලාවේදී කියනවා අනේ ඔයාට මතකද අපි දෙන්න ගෙදර ඉන්නකොට ඔයාට දවසක් අසනීපයක් හැදුනා. ඔයාගේ මුළු ඇඟේම කැසිල්ලක් ආව මතකද කියලා ඇහුවා. මතකයි කිව්වා. අනේ ඒකට හේතුව මම කිව්වා. මම කැලේට ගිහිල්ලා ගෙනාව කහඹිලිය ගෙනල්ලා ඔයා නිදන ඇඳේ ඇතිරුවා කිව්වා. ඒකෙන් අසනීප වෙලා කිව්වා ඔයා කහන්නේ. ඒ කරේ මම කිව්වා. ඒ වගේම ඔයාට මතකද කියලා ඇහුවා. ඔයාගේ තිබුණු සුවඳ විලවුන් වර්ග ඔක්කොම ටික මම විසි කරා කිව්වා වැසිකිලි වලකට. ඒක කරෙත් මම කිව්වා. ඒ වගේම ඔයාගේ ඇඳුම් ටික ඔක්කොම විනාශ කරෙත් මම කිව්වා. ඒවා මං කරේ ඉරිසියාව නිසා කිව්වා. එතකොට අර ස්වාමියා අර දැන් ජීවිතුන් අතර ඉන්න බිරිඳ තමයි ගොඩක් ආදරය කරලා තියෙන්නේ. එයාගේ ගතිගුණ හොඳ නිසා. එතකොට ඒකට අනිත් බිරිඳ ඉරිසියා කරා. මේ ඉරිසියාව නිසා එයා මොකද කරේ? හැමතිස්සෙම හතුරුකමක් කරා. තමන් එක්ක එකට ඉන්න අනිත් බිරිඳට. එයාගේ සුවඳ විලවුන් විනාශ කරා. ඇඳේ කැහඹිලිය ඇතිරුවා. ඇඳුම් පැළඳුම් විනාශ කරා. ඉතින් මේ හේතුව නිසා මෙයා මරුණට පස්සේ අර പ്രേත ලෝකෙ ඉපදුනා කියනවා. දැන් එයාගේ ඇඟ කහනවා කියනවා. ඒ වගේම එයාට අඳින්න ඇඳුම් නැහැ කියනවා. සුවඳ විලවුන් විනාශ කරපු නිසා ඒකේ විපාකයක් හැටියට එයාගේ ඇඟෙන් ගඳ ගන්නවා කියනවා. ඒතර බලන්න මේ නොයෙක් අකුසල් මුල් වෙලා තමන්ගේ සිතින් කයින් වචනෙන් කර්ම කරන මනුස්ස ලෝකයේ ඉපදිච්ච අය මරුණට පස්සේ මේ പ്രേත ලෝකයේ උපදින බව අපිට මේ කාරණා වලින් ඉතාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. පින්වත් ස්වාමීන් වහන්සේ මේ പ്രേත වස්තුවක් පිළිබඳ පෙන්වා දෙද්දී මට යම් කාරණයක් මතක් වුණා. මේ කාරණේ නම් තිරිසන් අපාය හා සම්බන්ධ කාරණයක්. පින්වත් ස්වාමීන් වහන්සේ අප මේ දැකලා තිබෙන සතුන් අතර බොහෝ සතුන් ඉන්න විවිධාකාර වූ ලක්ෂණ ගති පැවතුම් තියෙනවා. ඇතැම් සතුන් සමහරක් වෙලාවට මිනිසුන් දැක්ක ගමන් සැඟ වෙලා යනවා. සමහර වෙලාවට කැරකිලා යනවා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණා පිළිබඳව පෙන්වා දුන්නා නේද? ඔව් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාරණාව සංසප්පනී පරියාය කියන සූත්‍රයකදී. ඒ කියන්නේ කැරකී සැඟවී යන ඉරණමටපත් වූ සත්වයන් ගැන වදාළ දෙසුමේදී. ඒකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර කාරණේමයි. ඒ කියන්නේ කයෙන් වචනින් මනසින් වක්‍ර වූ කර්ම කළාය. සැඟවී කර්ම කළාය. මරණින් මත්තේ කැරකී යන ස්වභාවයෙන් යුක්ත ශරීරයකින් ඉපදෙනවා කියනවා.
ඒ කියන්නේ සමහර සත්තු ඉන්නවා දැන් මුගටින් වගේ සත්තු මිනිස්සු දැක්ක ගමන් දුවලා යනවා. හැංගෙනවා. සමහර බලල්ලු මිනිස්සු දැක්ක ගමන් හැංගෙනවා. මිනිසුන්ගෙන් ඈත් වෙනවා. ඒ වගේම සර්පයන් මිනිස්සු දැක්ක ගමන් එක්ක වක්‍ර වෙනවා. ඒ වගේම දැන් හැකරෙල්ලන් වගේ සත්තු, පත්තෑයන්, ඒ වගේම ගෝනුස්සන් වගේ සත්තු මිනිස්සු දැක්ක ගමන් හැංගෙනවා කියනවා. කැරකිලා යනවා කියනවා. ඒකට හේතුව මනුස්ස ලෝකේ ඉන්න කාලේ කයෙන් වක්‍ර ලෙස ක්‍රියා කිරීම. වචනයෙන් වක්‍රව ක්‍රියා කිරීම. මනසින් වක්‍රව ක්‍රියා කිරීම. එයාගේ කායික වාචසික මානසික ක්‍රියා ඍජුව තිබුණේ නැහැ. වක්‍රයි. සැඟවිලා අකුසල් කරපු අයට මේ වගේ විපාකයක් ලැබෙනවා කියලා සංසප්පනි පරයය කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකට බලන්න බුදුරජාණන් වහන්සේට මේ ලෝක ගැන මොනතරම් අවබෝධයක් තිබිලා තියෙනවද? පින්වත් ස්වාමීන් වහන්සේ പ്രേත ලෝකයේ පිළිබඳ මනා කාරණයක් පෙන්වා දුන්නා. പ്രേත ලෝකයේ වගේම පින්වත් ස්වාමීන් වහන්සේ මේ යහපතේ හැසිරෙන පුද්ගලයන්ට නොවේසේනම් මේ විමාන වස්තු පාළියේදී භාග්‍යතුන් වහන්සේ යම් තවත් ලෝකයක් පිළිබඳ පෙන්වා දෙනවා. අපිට ඒ කාරණයක් පැහැදිලි කර දෙනසේක්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විමාන වස්තු. ඒ කියන්නේ දිව්‍ය ලෝක ගැන. දිව්‍ය ලෝක කියලා එකක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා දෙවිවරු ඉන්නව සමහරව පොළව ඇසුරු කරගෙන. එතකොට මේ පොළව ඇසුරු කරගෙන මිනිස්සුයෝ ඉන්නවා. මේ පොළව ඇසුරු කරගෙන තිරිසන් සත්ත්වෝ ඉන්නවා. මේ පොළව ඇසුරු කරගෙන പ്രേතයෝ ඉන්නවා. ඒ වගේම පොළව ඇසුරු කරගෙන දෙවිවරුත් ඉන්නවා. ඒ වගේම පොළවෙන් එහාට ඉහළට යනකොට තව දෙවිවරු ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. චාතුම් මහරජකේ තාවතින්සේ යාමය තුසිතේ නිම්මාන රති පරිනිම්මිත වසවර්ති ඊට පස්සේ බ්‍රහ්ම ලෝක මේ විදිහට විවිධාකාර ලෝක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සුගතිය නම් වූ දිව්‍ය ස්වභාවයක් ලබන්න බලපාන හේතුවක් තමයි කියනවා ශ්‍රද්ධාව ඇති කර ගැනීම. ඒ වගේම සීලයෙන් යුක්ත වීම, දහම් දැනුමකින් යුක්ත වීම, ඒ වගේම ත්‍යාගයකින් යුක්ත වීම, ඒ වගේම ප්‍රඥාවෙන් යුක්ත වීම. ඒ කියන්නේ මෙන්න මේ සීක බල දිනු කර ගැනීම මිනිස්යාට සුගතියේ ඉපදීම පිණිස, දිව්‍ය ලෝකයක ඉපදීම පිණිස හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඛාරුප්පති කියන සූත්‍රයේදී. ඒකෙදි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා යම් කෙනෙක් ඉන්නවා මේ සීක බල ඇති කරගෙන. දැන් බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉගෙනගෙන ගුණ ගැන පහදවාගෙන හිත ධර්මය ගැන හිත පහදවාගෙන සංඝයා ගැන හිත පහදවාගෙන සිල්වත් වෙලා දන් දෙමින් ඒ වගේම ධර්ම දැනුම දහම් දැනුම ඇති කරගෙන ප්‍රඥාව දිනු කරගත්ත කෙනෙක් ඉන්නවා. මෙයාට පේනවා කියනවා මනුස්ස ලෝකේ ගොඩාක් සැප විඳින කෙනෙක්. රජ පවුලක කෙනෙක්. ඒතර මෙයාට හිතෙනවා කියන අනේ මට රජ පවුලක ඉපදෙන්නේ නැත්තම්. බුදුරජාණන් වහන්සේ වදාලා එයා මේ සීක බල පහෙන් යුක්ත නම් එයා කැමති නම් ඒ රජ පවුලේ ඉපදෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා එයා කල්පනා කරනවා මනුස්ස ලෝකේ දුක් සහිතයි. මනුස්ස ලෝකේ පීඩා සහිතයි. කරදර වැඩි. අනේ මට දිව්‍ය ලෝකෙක උපදින්න නැත්තම් හොඳයි කියලා එයා හිතනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සීක බල පහ තියෙනවා නම් එයාට කැමති නම් චාතුම් මහරජෙක් ඉපදෙන්න පුළුවන්. එයාට කැමති නම් තවතිසාවේ ඉපදෙන්න පුළුවන්. යාමේ ඉපදෙන්න පුළුවන්. නිම්මන රතියෙත් ඉපදෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක කරන්නේ කොහොමද? මෙයා සීක බල ඇති කරගෙන ඒ ලෝකයක ඉපදීම පිණිස හිත පිහිටනවා කියනවා. ඒකම සිතනවා කියනවා. ඒකෙම හිත තැම්පත් කරනවා කියනවා. එහි උපත පිණිස එයාට කර්මයක් සකස් වෙනවා. එයා කය බෙදී මරණින් මත්තේ දෙවියන් අතර උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේක තමයි දෙවියන් අතර උපදින බලපාන හේතුව. කාරණා වශයෙන් විස්තර කරන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ මේ දෙවියන් අතර ඉපදීමට අවශ්‍ය වන සාධක පෙන්වාදී මේ සීක බල පිළිබඳ කතා කළා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ යම් කෙනෙක්ට සීක බල කියන්නේ කුමන කාරණයක්ද කියන කාරණය සමහරක් වෙලාවට අපැහැදිලි වෙන්නට පුළුවන්. සීක බල කියලා අදහස් කරන්නේ මොකක්ද? ඔව් සීක කියලා කියන්නේ හික්මෙන කෙනා කියන අර්ථයෙන්. අසීක කියලා කියනවා රහතන් වහන්සේට. හික්මිලා අවසන්. එතකොට සීක බල කියලා කියන්නේ හික්මෙන කෙනාගේ තියෙන බලය. හික්මෙන කෙනාට තියෙන හයිය. හික්මෙන කෙනාට තියෙන හයිය බලය තමයි ශ්‍රද්ධාව, සීලය, සුතය, ත්‍යාගය, ප්‍රඥාව. දැන් අපි ගත්තොත් දිව්‍ය ලෝක කියන්නේ දුබල ලෝකයක්ද බලවත් ලෝකයක්ද? බලවත් ලෝකයක්. බලවතුන්ගේ බලවත් අය ඉන්නේ. බොහෝ 이르දි තියෙන, බොහෝ ආනුභාව තියෙන බලවත් අය තමයි දිව්‍ය ලෝකෙ උපදින්නේ. එතකොට මේ බලවතුන්ගේ ලෝකයකට දුබල කෙනෙකුට යන්න බෑ. බලවතුන්ගේ ලෝකයට යන්න පුළුවන් බලවත් කෙනෙකුට. එතකොට මොකෙන්ද බලවත් වෙන්න ඕනේ?
ධනියෙන් නෙවෙයි. එහෙම. මිල මුදලින් නෙවෙයි. යාන වාහන වලින් අධ්‍යාපනයෙන් නෙවෙයි. එහෙම නෙවෙයි බලවත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රද්ධාවෙන් බලවත් වෙන්න ඕනේ. සීලයෙන් බලවත් වෙන්න ඕනේ. දහම් දැනුමින් බලවත් වෙන්න ඕනේ. ත්‍යාගයෙන් බලවත් වෙන්න ඕනේ. ප්‍රඥාවෙන් බලවත් වෙන්න ඕනේ. අන්න මේ වලින් බලවත් වුණොත් මේ සීක බල ඇති කරගත්තොත් එයා බලවත් කෙනෙක් කියනවා. එයා සමහරට වේලක් කර වේලක් කන්නේ. එයාට අඳින්න තියෙන එක ඇඳුමයි. නමුත් බලවත් කෙනෙක් කියනවා. එයා මරණින් මත්තේ කැමති තැනක යට උපදින්න පුළුවන් කියනවා. එයාගේ ගමන එයාට ඕන විදිහට හසුරව ගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කතා කළා. එතකොට ඒ සඳහා තමයි අපි මේ කතා කරන දේවල් පවා උපකාරය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන, ධර්මයේ ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන මේ මාර්ගය පිරිසුදු කර ගැනීමට අපි මේ කතා කරන කාරණා බොහෝ උපකාරී. පින්වත් ස්වාමීන් වහන්සේ අපිට මේ යම් කෙනෙක් දෙවියන් අතර ඉපදින්නට නම් යම් කෙනෙක් සීක බල ඇති කරගත යුත්තේ කොයි ආකාරයෙන්ද කියන කාරණේ මනාව පෙන්වා දුන්නා. අප තවදුරටත් මේ විමාන වස්තු පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට මත්තෙන් සෝදානම් වෙන්නේ කෙටි විවේකයක් ගන්නට, කෙටි විරාමයක් ගන්නට අප ශ්‍රද්ධා ධම්සෝඳ වැඩසටහනින් ප්‍රධාන පාලක මැදිරිය සමගින් සම්බන්ධ වෙනවා. යලිත් වැඩසටහන සමග සම්බන්ධ වෙන්නට ඔබට ආරාධනා කරනවා. දෙවෙනි ශ්‍රද්ධා ධම්සෝඳ වැඩසටහන සමගින් අප විරාමයට මත්තෙන් කතා කළේ යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරේ කොයි ආකාරයෙන්ද සිත පහදවා ගත යුත්තේ. භාග්‍යවතුන් වහන්සේගේ ගුණ පිළිබඳ යම් කෙනෙක් සිත පහදවා ගැනීමේදී අප ලෝකවිදූ පුදුගුණය පිළිබඳ කතා කළා. ලෝකවිදූ බුදුගුණ යටතේදී විවිධ ලෝකයන් පිළිබඳ විශ්ලේෂණය කළා. අප සතර අපායන් පිළිබඳ කතා කළා. මේ මිනිස් ආත්මය නොසේ නම් මිනිස් ලෝකය පිළිබඳ කතා කළා. ඉන් අනතුරුව අප දෙවියන් පිළිබඳයි කතා කළේ. දෙවියන් පිළිබඳ එන විමාන වස්තුවේ එන අපූර්ව කතා පුවතක් මට මතක් වුණා. පින්වත් ස්වාමීන් වහන්සේ මේ යම් සතෙක් සාමාන්‍යයෙන් මිනිසුන්ට නම් නිසක වශයෙන් යහපතේ හැසිරෙනොතින් අවබෝධයෙන්ම සුගතිය ඉපදින්නට හෝ දෙවියන් අතර ඉපදීමේ හැකියාවක් තිබෙනවා. නමුත් සතෙක්ට මෙබඳු වාසනාවක් නොතිබෙන්නට පුළුවන්. ඇතැම් වෙලාවට බොහෝම දුර්ලභ වශයෙන් සතෙක්ට නොසේ නම් තිරිසන් සතෙක්ට දෙවියන් අතර හෝ මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීමේ වරමක් තිබෙනවාද? ඔබ වහන්සේට පුළුවන් නම් අපිට විමාන වස්තුවකින්ම මේ කාරණේ පෙන්වා දෙනසේක්වා. ඔව් බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ එක්තරා ගෝපල්ලෙක් හිටියා. මේ ගෝපල්ලා බුදුරජාණන් වහන්සේව දැක්කා. බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න බුදුරජාණන් වහන්සේලාට කිට්ටුණා. කිට්ටුලා දැන් මේ විමාන වස්තුවේ හැටියට ඒ ගෝපල්ලා හිටගෙනම තමයි බණ අහලා තියෙන්නේ. මේ ගෝපල්ලා ළඟ තිබුණා කෙවිතක්. එතකොට මේ කෙවිතට බර දීලා මෙයා හිටගෙන බණ අහනවා. එතකොට මෙයා දැක්කේ නෑ ඒ කෙවිතට යට වුණා ගෙම්බෙක්. එතකොට මේ ගෙම්බත් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ හඬට සවන් දීගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේගේ බ්‍රහ්මස්වරය අසමින් හිටියේ. ගෙම්බගේ හිතත් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදුනා. පැහැදීමෙන් ඉඳෙද්දිම අර කෙවිතට තද වෙලා මෙයා මැරුණා. මැරිලා ගිහිල්ලා එක්තරා විමානයක ඉපදුනා දිව්‍ය රාජෙක් වෙලා. මණ්ඩුක විමාන වස්තුවේ තමයි අපිට මේ කාරණා දැනගන්න තියෙන්නේ. ඉතින් එයා ඒ අර තිරිසන් ජීවිතය අතහැරලා කෙලින්ම දිව්‍ය ජීවිතයකටපත් වුණා. ඒකට හේතුව උනේ අර බුදුරජාණන් වහන්සේගේ හඬට තමන්ගේ හිතේ ඇතිවුණු පැහැදීම. ඒ පැහැදීම නිසා තමයි තිරිසන් ලෝකයෙන් චුත වෙලා දෙවියන් අතර ඉපදෙන්න අවස්ථාව ලැබුණේ. බුදුරජාණන් වහන්සේ වදාළ එක්තරා අවස්ථාවකදී මේ නියසිලට පස්වල්පයක් අරගෙන පින්වත් මහණෙනි නියසිල මත තියෙන පස්ද වැඩි මහ පොළොව මත තියෙන පස්ද වැඩි. ස්වාමීන් වහන්සේලා කිව්වා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නියසිල මත තියෙන ස්වල්පයි මහ පොළොවේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ප්‍රමාණ කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි මේ නියසිල මත තියෙන පස්වල්පේ වගේ මේ තිරිසන් ලෝකයෙන් චුත වෙන සත්වයන්ගෙන් ඊටාම සුළු පිරිසයි කිව්වා. මනුස්ස ලෝකෙට හරි දිව්‍ය ලෝකෙට හරි යන්නේ. මහ පොළොව වගේ විශාල පිරිසක් තිරිසනුන් අතර මරණින් මත්තේ නැවතත් තිරිසන් ලෝකෙම උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වගේම තවත් විමාන වස්තුවක් තියෙනවා කාන්තක විමාන වස්තුව. ඒක සඳහන් වෙන්නේ මුගලන් මහරහතන් වහන්සේ ඉරිදිබලලාභී භික්ෂුන් අතරින් අග්‍ර මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දවසක් දිව්‍ය ලෝකේ චාරිකායි වඩිනවා. වඩිනකොට දකිනවා ලස්සන විමානයක්. උස කූටාගාර මැණික් වලින් හදපු කණු. ඒ වගේම විශාල ශාලාවල සුදු පාට මැණික්. ඒ වගේම නොයෙක් රන් දෙල් එල්ලලා තියෙන ලස්සන පොකුණු තියෙන. ඒ පොකුණු යට තියෙනවා කියන වැලි රත්රන් වැලි.
ඒ වගේම මනුස්ස ලෝකේ යම් තාක් මල් වර්ගයක්දී හැම මලක්ම මේ විමානේ තියෙනවා කියනවා. මනුස්ස ලෝකේ යම් තාක් ගස්යක්දී සියලු ගස් ඒ විමානේ තියෙනවා කියනවා. මිහිරි දිව්‍ය නාදය ඒ විමානේ පුරා පැතිරලා යනවා කියනවා. දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන ලස්සන දිව්‍ය කුමාරයෙක් ඉන්නවා කියනවා. ඉතින් මේ දිව්‍ය කුමාරයා ළඟට ගිහිල්ලා අහනවා ඔබ කවුද? ඔබ මොන වගේ පිනක් කරලාද මෙවැනි සැපයක් ලැබුවේ කියලා අහුවා. ඒ වෙලාවේදී ඒ දිව්‍ය කුමාරයා කියනවා ස්වාමිනී මොග්ගල්ලායන් වහන්සේ මම මෙහෙට එන්න කලින් හිටියේ මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ මං තිරිසන් සතෙක් වෙලා හිටියේ කිව්වා. ඊට පස්සේ මොග්ගලන් මහරහතන් වහන්සේ ඔබ කවුද කියලා. ස්වාමීනි මම තමයි කාන්ත කශ්‍යප වෙලා හිටියේ කිව්වා. ඒතරේ කාන්ත කශ්‍යප මනුස්ස ලෝකේ ඉන්න කාලේ එයා තමයි බෝසතාණන් වහන්සේ කරේ තියන ගේ. එතෙන්දි විස්තර කරනවා එදා රාත්‍රියේ මහා බෝසතාණන් වහන්සේ මගේ ළඟට ඇවිල්ලා මගේ හිස අත ගාලා මට ආදරෙන් කතා කරලා කිව්වා පුතේ මම දැන් ගමනක් යන්නයි යන්නේ. මම මේ සියලු සත්‍යයන් දුකින් නිදහස් කරවන්න මම පිටත් වෙලා යනවා. ඒ නිසා මාව රැගෙන යන්න කියලා මගේ හිස අත ගාලා මට කිව්වා. ස්වාමීනි මට ඒ වචන තේරුණා. මගේ හිතේ ලොකු පැහැදීමක් ඇති වුණා. මං ඊට ආදරෙන් උන්වහන්සේ පිටේ තියාගත්තා කියනවා. මං උන්වහන්සේ පිටේ තියාගෙන ඒ නීරංජන නදිය තරණය කරමින් ඒ අනෝමා නදිය තරණය කරමින් ගියා කියනවා. ගිහිල්ලා උන්වහන්සේ මගේ පිටින් බැස්සා. බැහැලා ඉවරුණාට පස්සේ උන්වහන්සේ නැවත වතාවක් මගේ හිස අත ගෑවා. හිස අත ගාලා කිව්වා දැන් කන්තක ඔබ ආපහු යන්න. මං නැවත මාලිගාවට පැමිණෙන්නේ නැහැ. මගේ හිස අත ගාලා කිව්වා. ඊට පස්සේ ස්වාමීන් මොග්ගලයන් වහන්සේ මම උන්වහන්සේගේ තඹ පාට නියපු තුලින් යුක්තේ සිරිපතුල ලෙව කෑවා. ඊට පස්සේ මහා බෝසතාණන් වහන්සේ ඈතට නොපෙනී ගියා. උන්වහන්සේ නොපෙනී යනවත් එක්කම මට ඒ දුක දරා ගන්න බැරි වෙලා මම මැරුණා. ඊට පස්සේ ස්වාමීනි මං ඉපදුනේ මේ දිව්‍ය ලෝකේ. ඒතර බලන්න තිරිසන් සත්ත්වෙක් බෝසතාණන් වහන්සේ නමක් ගැන තමයි හිත පහදවාගන්නේ. ඒතර තිරිසන් සත්ත්වෙක් බෝසතාණන් වහන්සේ කෙනෙක් ගැන හිත පහදවාගෙන දිව්‍ය ලෝකෙ ඉපදුණා. ඒතර මිනිස්සෙකුට පුළුවන් වුණොත් බුදු කෙනෙක්ගේ ගුණ ගැන අවබෝධයෙන් හිත පහදවා ගන්න. එයාට මොන තරම් යහපතක් ඇති වේද? ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ මේ බුදුරයන් වහන්සේ දුර්ලභව ලද බුද්ධ ශාසනයේ බුදුරයන් වහන්සේ ගුණ වශයෙන් අඳුනා ගැනීම. ඒක අපිට සුගතිය පිණිස උපකාර වෙනවා. සැපේ පිණිස උපකාර වෙනවා. ඒ වගේම සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම නිසා ඒක උපකාරී වෙනවා අපිට. පින්වත් ස්වාමීන් වහන්සේ තිරිසන් සතෙකුට වුණත් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඒ සිත පහදවාගෙන කොයි ආකාරයෙන්ද සුගතිය උපදින්නට නොයසේනම් දෙවියන් අතර උපදින්නට හේතු වාසනා වෙන්නේ කියන කාරණය මෙනෙමින් පෙන්වා දුන්නා. පින්වත් ස්වාමීන් වහන්සේ දැන් මිනිස්යන් වෙච්ච අපිට සාමාන්‍යයෙන් වර්තමානයේ දකින්න ලැබෙනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් ශ්‍රී සත්‍යධර්මයෙන් ඇරෙන්නට තවත් විවිධ මත විශ්වාස ඒ වගේම ආගම් අදහන පුද්ගලයෝ මිත්‍යා දෘෂ්ටිකයන් පින්වත් ස්වාමීන් වහන්සේ මේ දෙවියන් අතරත් විවිධාකාරී ආගම් අදහන නොයසේනම් විවිධාකාරී මත අදහන දෙවියන් සිටියාද නොයසේනම් ඔවුන් සරණ ගියේ භාග්‍යවතුන් වහන්සේ පමණද? ඔව් දැන් බුදුරයන් වහන්සේගේ ධර්මයේ බුදුරයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේගේ ධර්මයේ මුළු දසදහසක් ලෝක ධාතු පුරාම පැතිරලා ගියා. දසදහසක් ලෝක ධාතු වලින් උන්වහන්සේව බැහැ දැකීම පිණිස දෙවිවරු පැමිණියා. එතකොට ඒ දෙවිවරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ දැනටත් ඒ ලෝකවල ඉන්නවා. ඒතර බුදුරජාණන් වහන්සේලා මනුස්ස ලෝකේ පහළ වෙන්න හේතුව තමයි බුදු කෙනෙක් දිව්‍ය ලෝකයක ඉපදුනොත් දිව්‍ය ලෝකයක පහළ වුණොත් මිනිස්යන්ට දිව්‍ය ලෝකෙට යන්න බෑ. ඒතර මිනිස්යන්ට මේ දුකින් නිදහස් වීමක් ලැබෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේලා මනුස්ස ලෝකේ පහළ වුණොත් තමයි මනුස්ස ලෝකේ තමයි පහළම තලෙ. එතනින් පල්ලෙහා තමයි සතර අපාය තියෙන්නේ. ඒතර මනුස්ස ලෝකේ බුදුරජාණන් වහන්සේ පහළ වීම නිසා මිනිස්යන්ට උන්වහන්සේව සරණ යන්න ලැබෙනවා. ඒ වගේම ධර්මය අවබෝධ කරගන්න ලැබෙනවා. ඒ වගේම දෙවියන්ට ඒ ධර්මයේ සරණ යන්න ඒ ධර්මය අවබෝධ කරලා දුකින් නිදහස් වෙන අවස්ථාව ලැබෙනවා. ඉතින් මනුස්ස ලෝකයේ තියෙන ස්වභාවය තමයි විවිධාකාර ආගම්, විවිධාකාර අදහස්, විවිධාකාර මතවාද නිරන්තරයෙන්ම පවතිනවා. නිරන්තරයෙන්ම මේ ලෝකේ පවතිනවා. නමුත් ඉහළට යන්න යන්න පිදුම් ලබන්නේ බුදුරයන් වහන්සේ පමණයි. බුදුරයන් වහන්සේගේ ධර්මයට විතරයි දිව්‍ය ලෝකවල තැනක් තියෙන්නේ. මොකද දෙවිවරු කියන්නේ මනුස්ස ලෝකෙදී පින් කරලා අර සීක බල දියුණු කරලා ඉහළට ගිය පිරිසක්. එතකොට ඒගොල්ලෝ ඇත්තටම සද්ධාාවක් නිසා යන්නේ.
සීලයක් නිසා යන්නේ. දහම් දැනුම නිසා යන්නේ. ඒගොල්ලන්ට දහම් දැනුම තියෙනවා. ඒ වගේම දන්පැන් දීලා ප්‍රඥාව දියුණු කරපු පිරිසක්. එතකොට ඒ දිව්‍ය ලෝකයට ගියාට පස්සේ වෙන ශාස්ත්‍රුන් වල සරණ යන්නේ නැහැ කියනවා. වෙන ආගම් වලට ඒගොල්ලෝ යන්නේ නැහැ කියනවා. බොහෝ ලෙසින් දෙවිවරු බුදුරයන් වහන්සේ වටාම එකතු වෙලා ඉන්නවා. ඒකයි බුද්ධ ශාසනය පිරිහිලා යනකොට දෙවිවරු අඩු වෙනවා කියනවා. දිව්‍ය ලෝකවල දෙවිවරු අඩු වෙනවා කියනවා. අසුර ලෝකේ අසුරයෝ වැඩි වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් පහළ වෙන කාලයක දෙවිවරු වැඩි වෙනවා කියනවා. හේනන්ති අසුර කාය. අසුර ලෝක අඩු වෙනවා කියනවා. ඒකින් අපිට තේරෙනවා දිව්‍ය ලෝකවල බුදුරජාණන් වහන්සේ පමණයි පිදුම් ලබන්නේ. බුදුරජාණන් වහන්සේ පමණයි එකම ශාස්ත්‍රුන් වහන්සේ හැටියට වැඩ ඉන්නේ. සුපින්නතුනි, මිනිසුන් වශයෙන් අප මේ ජීවත් වෙන සමාජයේ මා පෙරත් සඳහන් කළ විදිහටම විවිධ ආගම්, විවිධ මිත්‍යා මත, විවිධ ඇදහිලි මේ බොහෝ දේ දකින්නට ලැබෙනවා. විවිධ අවස්ථාවලදී මිනිසුන් විවිධ දේ අනුගමනය කරනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ඒ උතුම් ශ්‍රී සත්‍යර්මයේදී භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ පෙන්වා දෙනවා. හැබැයි මේ නියම මාර්ගයේ ගමන් කිරීමේ වගකීම ඔබ සතුකාරයක්. කවදාකවත් භාග්‍යවතුන් වහන්සේගෙන් යමක් ඉල්ලන්න කියලා ප්‍රකාශ කළ නැහැ. සමහරක් වෙලාවට වර්තමානයේදී බොහෝ ආගම්වල කියන්නේ ඔබ මේ දේ ඉල්ලන්න. ඔබට ඒ දේ ලැබෙනවා. ඇතැම් වෙලාවට බොහෝ විශාල වැරදි කළා ඊට සමාව ඉල්ලලා ඒ වැරද්ද නෝනු ගන්නට ඉන්නවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා හැම දෙයකටම නිසක වශයෙන්ම ප්‍රතිවිපාකයක් තියෙනවා කියලා. පින්වත් ස්වාමීන් වහන්සේ අප මේ යම් ආකාරයකින් සිදු කරන්නා වූ කාර්යයන් කර්ම නිසක වශයෙන්ම අපේ උපතට බලපානවා නේද? අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්ම කාරණා වගේම මේ වෙනත් ආගම් වලින් මේ පෙන්වා දෙන කාරණා අතර යම් වෙනසක් තිබෙනවා නේද? ඔව්, විශාල වෙනසක් තියෙනවා. දැන් අපි ගත්තොත් සෑම ආගමකින්ම වගේ දැන් ඒගොල්ලෝ කියන ආකාරයට ඒගොල්ලෝ උත්සාහ කරන්නේ දුකින් තොර වූ ස්ථානයක උපතක්. දුකක් නැති, කරදරයක් නැතුව පහසුවෙන් ඉන්න පුළුවන් තැනක් තියෙනවා. ඒක තමයි අපේ ආගමෙන් කියන්නේ කියලා තමයි බොහෝ ආගම් වලින් අපි ගත්තොත් කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ එවැනිම එකක්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ පිළිතුර සම්පූර්ණයෙන්ම පරිපූර්ණ වූ, මුළුමනින්ම පිරිසිදු වූ පිළිතුරක් තමයි බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන්නේ. ඉතින් අපි ගත්තොත් මේ කාලයට වඩා ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉන්දියාවේ නොයෙක් ආගම් තිබුණා. නොයෙක් අදහස් මතවාද පිරී ගිය සමාජයක් තමයි තිබුණේ. ඉතින් ඒ කාලේ එක්තරා තරුණියෝ දෙන්නෙකුට අවශ්‍යතාවය ඇති වුණා තමන්ගේ දුක ගැන කල්පනා කරලා. තමන්ගේ මේ ජීවිතයේ තියෙන ස්වභාවය, මේ ජීවිතයේ තියෙන සම්පූර්ණ දුකක් නේද? මේ දුකෙන් නිදහස් වෙන්න නැත්තම් හොඳයි කියලා මේ දෙන්න කල්පනා කරලා මේගොල්ලෝ යම්කිසි වැඩපිළිවෙලක් අනුගමනය කරා. එතකොට මේ කට්ටියට බුදුරජාණන්ගේ ධර්මය අහන්න ලැබුණේ නැහැ. මේ කට්ටියට අහන්න ලැබුණේ වෙන වැඩපිළිවෙලක්. මොකක්ද මේ වැඩපිළිවෙල? එක්කෙනෙක් කල්පනා කරා සුනකෙක් වගේ ඉන්න. අනිත් කෙනා කල්පනා කරා හරකෙක් වගේ ඉන්න. සුනක වෘතයයි ගෝ වෘතයයි. එතකොට මේ වෘත සමාදන් වීම ඒ කාලේ ඉන්දියාවේ බහුල වශයෙන් තිබුණු දෙයක්. එතකොට මේක තමයි අහන්න ලැබුණේ. එතකොට මේකට අදහසක් ඇති වුණා මේක පුරුදු කරොත්, මේක ප්‍රගුණ කරොත් දුකින් නිදහස් වෙන්න පුළුවන් කියලා. අවුරුදු ගාණක් මේ දෙන්න මේක දියුණු කරා, ප්‍රගුණ කරා. ඊට පස්සේ මේ දෙන්නට අහන්න ලැබුණ කාලයාගේ යැවෑමෙන් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා. ඒ බුදුරජාණන් වහන්සේ ලෝක විදු. ඒ බුදුරජාණන් වහන්සේ සීල ලෝක අවබෝධ කරා. සීල ලෝකයන්ගේ නිදහස් වුණා. සීල ලෝකේ යථා ස්වභාවය අවබෝධ කරපු කෙනෙක්. එහෙනම් මේ අපි දෙන්න අනුගමනය කරන වැඩපිළිවෙලින් අපිට මොන වගේ ලෝකයක් ලැබෙයිද? එහෙනම් නැත්නම් අපිට විමුක්තිය ලැබෙයිද? අපිට දැනගන්න පුළුවන් උන්වහන්සේ ළඟට ගියොත්. ඊට දැන් මේ දෙන්න බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. එතකොට එක්කෙනෙක් දැන් බල්ලෙක් වගේ ඉන්නේ, අනිත් කෙනා හරකෙක් වගේ ඉන්නේ. ඉතින් මේ දෙන්න බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දැන් අර බල්ලා වගේ ඉන්න කෙනා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කැරකිලා අර බල්ලා ඉඳගන්න විදිහට ඉඳගත්තා කෙනා. ඊට පස්සේ හරකා වගේ ඉන්න කෙනත් අර කකුල් හතරෙම හරකා ලගිනවා වගේ අත් දෙකයි කකුල් දෙකයි තියලා läග්ගා. එතන. ඊට පස්සේ දැන් අර බල්ලා වගේ ඉන්න කෙනා අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙයා දැන් අවුරුදු ගාණක් හරකෙක් වගේ ඉන්නේ. ස්වාමිනී මෙයා මෙහෙම ඉන්නේ මේ වෘතේ නිසා මෙයාට නිවන් දකින්න පුළුවන් වෙයි. මෙයාට විමුක්තිය ලැබෙයි. ඒ නිසායි මෙයා මෙහෙම ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ මෙයාගේ ප්‍රතිපදාවෙන් මෙයාට විමුක්තිය ලැබෙයිද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය ප්‍රශ්නේ අහන්න එපා. වෙන ප්‍රශ්නයක් අහන්න කියලා. දැන් වෙන ප්‍රශ්න නෑ මේගොල්ලන්ට. මේගොල්ලන්ට තියෙන මේ ප්‍රශ්නේ විතරයි. පුරුදු කරන දේෙන් විමුක්තිය ලැබෙයිද? දෙවෙනි වතාවෙත් අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ ගවයෙක් වගේ ඉන්න මෙයාට විමුක්තිය ලැබෙයිද?
දෙවෙනි වතාවෙත් බුදුරජාණන් උත්තර දුන්නේ නැහැ. තුන්වෙනි වතාවෙත් ප්‍රශ්නේ අහුවා. ඊට පස්සේ කිව්වා එහෙනම් මට කරන්න දෙයක් නැහැ. මම දැන් උත්තර දෙන්නම් කිව්වා. යම් කෙනෙක් ගවයෙක් වගේ නම් ඉන්නේ. ගවයෙක්ගේ සිතක් නම් පුරුදු කරන්නේ. ගවයෙක්ගේ ආකල්ප නම් වඩන්නේ. එයා මරණින් මත්තේ ගවයන් අතර උපදිනවා කිව්වා. මෙහෙම කිව්වට පස්සේ අඬන්න පටන් ගත්තා. වැළපෙන්න පටන් ගත්තා. අනේ මං අවුරුදු ගාණක් මේ ගවයෙක්ගේ සිත වඩලා, ගවයෙක්ගේ ආකල්ප වඩලා, ගවයෙක්ගේ චිත්තය වඩලා ගවයෝනීද උපදින්නේ. අනේ මේක මට සිදුවෙච්ච ලොකු අයහපතක් නේද කියලා අඬන්න ගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක තමයි මං කිව්වේ ප්‍රශ්නේ අහන්න එපා කියලා. ඊට පස්සේ අර දැන් ගවයා වගේ හිටපු කෙනා අහනවා භාග්‍යවතුන් වහන්සේ මෙයා කාලයක් තිස්සේ සුනකෙක් වගේ ඉන්නේ. ඒත් විමුක්තිය ලබන්නයි. භාග්‍යවතුන් වහන්සේ මෙයාට විමුක්තිය ලැබෙයිද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ නැහැ. වෙන ප්‍රශ්නයක් අහන්න කිව්වා. ඊට පස්සේ දෙවෙනි වතාවෙත් එයා අහනවා භාග්‍යවතුන් වහන්සේ සුනක වෘත්තිය අනුගමනය කිරීම නිසා විමුක්තියටපත් වේද කියලා. බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවෙත් උත්තර දුන්නේ නැහැ. ඊට පස්සේ තුන්වෙනි වතාවෙත් ප්‍රශ්නේ අහුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා තුන්වෙනි වතාවෙත් අහන නිසා මට දැන් උත්තර දෙන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙක් සුනකෙක් වගේ නම් ඉන්නේ. සුනකෙක්ගේ ආකල්ප නම් වඩන්නේ. සුනකෙක්ගේ සීලය නම් වඩන්නේ. සුනකෙක්ගේ සිත නම් වඩන්නේ. මරණින් මත්තේ සුනකයන් අතර උපදිනවා කිව්වා. ඊට පස්සේ මේ දෙන්නම දැන් අඬනවා, වැළපෙනවා, දුකටපත් වුණා, කම්පා වුණා. ඊට පස්සේ දැන් මේ දෙන්න ඇත්තට අවංකයි. මොකද මේ දෙන්නට අවංකව විමුක්තියක් ඕනුණා. අවංකව විමුක්තියක් ඕනුණු නිසා තමයි මේ දෙන්න මේ විදිහට හැසිරුනේ. නමුත් ඒගොල්ලන්ගේ ක්‍රියාව වැරදි දෙයක්. බුදුරජාණන් වහන්සේ ඒකට උපමාවක් හදාලා යම් කෙනෙක් ගවයෙක් ළඟට ගිහිල්ලා කිරි ගන්න කියලා හිතාගෙන අන්දෙකින් අදිනවා කියනවා. අනේ එළදෙනගෙන් මට කිරි ලැබේවා කියලා අන්දෙකින් අදින කොච්චර ඇද්දත් අන්දෙකින් කිරි එන්නේ නැහැ කිව්වා. මොකද ඒක ප්‍රතිපදාව වැරදි. නමුත් යම් කෙනෙක් වාජනයක් කරන් ගිහිල්ලා තනබුරුල් ළඟින් තියලා තනබුරුලෙන් අදිනවා. ඊටාම් පහසුවෙන් යාට කිරි ලබා ගන්න පුළුවන් කියනවා. මොකද ඒක තමයි කියන ප්‍රතිපදාව. ඒ වගේ අර දෙන්න වැරදි දෙයක් කරේ. ඒ නිසා ඒගොල්ලන්ට ඒ ප්‍රතිපදාවෙන් විමුක්තිය ලැබෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දිනට ධර්මයේ දේශනා කරා. මේ දෙන්නගේ පුණ්‍යවන්තකමට මේ දෙන්නට පුළුවන් වුණා ඒ ධර්මය අවබෝධ කරගන්න. ඒතර බලන්න යම් කෙනෙක් බල්ලෙක් වගේ ඉන්නවනම් බල්ලන් අතර උපදිනවා කිව්වා. යම් කෙනෙක් ගවයෙක් වගේ ඉන්නවනම් ගවයන් අතර උපදිනවා කිව්වා. ඒතර අපි ගත්තොත් වර්තමානයේ ගවයෙක් වෙලා ඉන්න සතෙක් දැන් ඉන්න හරකෙක්. එහෙ නැත්තම් බල්ලෙක් ඉන්නවා. එතකොට ඒ සතා මොන වගේ සිතක්ද වඩන්නේ? මොන වගේ ආකල්පද වඩන්නේ? මොන වගේ සීලයක්ද වඩන්නේ? එයා ඒ සතා පුරුදු කරන්නේ මේ ජීවිතේනේ. ඒ කියන්නේ බල්ලෙක් විදිහටම හිතන්නේ. ඒ ක්‍රියාමයි පුරුදු කරන්නේ. ඒ ආකල්පමයි පුරුදු කරන්නේ. ගවයෙක් ගත්තොත් ගවයෙක්ගේ සිතමයි පුරුදු කරන්නේ. ගවයෙක් ඉන්න විදිහටමයි ඉන්නේ. ඌ මිනිස්සෙක් විදිහට ඉන්නේ නැහැ. මනුස්ස ගුණධර්ම දියුණු කරන්නේ නැහැ. ඒ නිසා ඒ සතා මරණින් මත්තේ ආයෙත් ඒ යෝනියම උපදිනවා කියනවා. ගවයෙක් මරුණට පස්සේ බොහෝ විට නැවතත් ගවයෙක් වෙලා. සුනකෙක් මරුණට පස්සේ බොහෝ විට සුනකෙක් වෙලා තමයි උපදින්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ එක වතාවක් තිරිසන් ලෝකෙ ගියොත් ආයේ කවදා මිනිසෙක් වෙයිද කියලා කියන්න බෑ කිව්වා. බලන්න මේ තිරිසන් ලෝක ගැන මොන තරම් ලෝක විදුවන බුදුරජාණන් වහන්සේට අවබෝධ තිබිලාද? එක වතාවකට තිරිසන් ලෝකෙට ගියොත් ආයේ මිනිසෙක් වෙන්න බෑ කිව්වා. හේතුව මේ මනුස්ස ගුණධර්ම යාට දිනු කරන්න බෑ. මනුස්ස ස්වභාවය ඉක්මවා යන ගුණධර්ම එයාට දිනු කරන්න බෑ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් නම් අඩුම ගානේ මනුස්ස ගුණධර්ම දිනු කරගන්න. දෙමව්පියන්ට සැලකීම, වැඩිහිටියන්ට සැලකීම, ගුරුවරුන්ට සැලකීම, කරුණාව, මෛත්‍රිය, දයාව, ඉවසීම වගේ මේ කාරණා මේ සාමාන්‍ය මනුස්ස ගුණධර්ම අපිට දිනු කරගන්න පුළුවන් නම් අඩුම ගානේ මිනිස්සෙක් වෙලා උපදින්න පුළුවන්. අපිට මේ ගුණධර්ම තවත් හොඳට දිනු කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් දෙවියන් අතර උපදින්න. අපිට තවත් වඩාත් හොඳට මේ ගුණධර්ම දිනු කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් බ්‍රහ්මයන් අතර උපදින්න. අපිට මේ ගුණධර්ම පරිපූර්ණ කරගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් නිවන් දකින්න. ඉතින් ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට තියෙන්නේ. ඒ නිසා අපිට ඉස්සෙල්ලාම ඇති කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ මේ අසිරිමත් සම්බුදු ගුණ ගැන පැහැදීම. මේ බුදු ගුණ ගැන පැහැදීම තිබුණොත් එයාට ඒකාන්තයෙන් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට දියුණු කරගෙන යෑමේ අවස්ථාව උදා වෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ දැන් භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේදී ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නා වගේම විවිධ ආගම් අදහන විවිධ වෘත සමාදන් වෙච්ච හිටියා. සමහරක් උදවිය නිර්වස්ත්‍රව කාලය ගත කළා. පින්වත් ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා බොහොම සරල ක්‍රමයක්.
බොහොම පැවැත්මින් බොහොම සරල ක්‍රමයක්. ඒ වගේම බොහොම පහසුවෙන් අනුගමනය කළ හැකි ක්‍රමයක්. වෙන ස්වාමීන් වහන්සේ යම් කෙනෙක් නිර්වස්ත්‍රව ඉඳීමේ වෘතයක් සමාදන් වෙනවා නම් ඒ තුලත් යම් ආනිසංසයක් හෝ විපාකයක් තිබෙනවාද? බුදුරජාණන් වහන්සේගේ කාලේ දැන් ප්‍රධාන වශයෙන් නිගණ්ඨනාථ පුත්‍ර තමයි එයා කිව්වා දිසා වස්ත්‍ර කරගෙන ඉන්නේ කියලා. දිසා වස්ත්‍ර කරගෙන ඉන්නේ. ඒතොර වස්ත්‍රයක් නැහැ නිර්වස්ත්‍ර. එහෙම තමයි හිටියේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ක්‍රමයට එයාට විමුක්තියක් ලැබෙන්නේ නැහැ. ඇඳුම නිසා විමුක්තියක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම කන බොන ආහාර නිසාත් විමුක්තියක් ලැබෙන්නේ නැහැ. විමුක්තිය ලැබෙන්නේ ඒ උතුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් පමණයි. ඒතකොට යම් කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරනවා නම් ඒ හේතුවෙන් එයාට විමුක්තියක් ලබා ගන්න පුළුවන්. ඒයින් තොරව එයාට කිසිම ආකාරයකින් විමුක්තියක් ලබා ගන්න අවස්ථාවක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය විශාල නිගණ්ඨ ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේ සරණ ගියා. බුදුරජාණන් වහන්සේ සරණ ගිය විශාල නිගණ්ඨ ශ්‍රාවකයන් ප්‍රමාණයක් ඒ කාලේ හිටියා. ඉතින් ඒ අයට බුදුරජාණන් වහන්සේ සරණ යන්න හේතුව උනේ ඒ අය අනුගමනය කරපු වැඩපිළිවෙල තුලින් Tamanට විමුක්තියක් ලැබෙන්නේ නැති බව අවබෝධ කර ගැනීම. ඒ අවබෝධය නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කරා පැමිණුනේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැමිණිලා යම් කෙනෙක්ට පුළුවන් වුණොත් සෝතාපන්න වෙන්න. සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වෙන්න. සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ බුද්ධේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හොති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමෙන් යුක්ත වෙනවා. ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හොති. ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමෙන් යුක්ත වෙනවා. සංඝේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හොති. සංඝයා කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමෙන් යුක්ත වෙනවා. ඒ වගේම ආර්යකාන්ත සීලෙන් යුක්ත වෙනවා. මෙන්න මේ සෝතාපට්ටි අංග 4න් එයාට යුක්ත වෙන්න පුළුවන් වුණොත්, එයාට ඇති කරගන්න පුළුවන් වුණොත්, එයා අර විවිධ ආගම් වලට යන්නේ නැහැ.